හරි. සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ linear harmonic oscillator potential. එතකොට මේක ගැන කතා කරන්න කලින් අපි මේකට මෙන්න මේ වගේ ආරම්භයක් ගමු. දැන් ඔයගොල්ලෝ ගිය සතිවලදී කතා කරා finite potential, infinite potential, step potential. ඒ වගේ විවිධ වූ විභවයන් ගැන කතා කරා. right? එතකොට මේ අද කතා කරන්න යන්නේ ඒ වගේම දැන් ඒවා ඔක්කොම මොඩල්ස් කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ වගේ මොඩල් අපිට තියෙනවා. අද කතා කරන්නේ මේ වගේ තවත් මොඩල් එකක් ගැන. හැබැයි මේකේ විභවය අර අපි කලින් කතා කරපු ඒ වගේ විභවයට වඩා ටිකක් වෙනස්. මේක ගොඩක් මේ linear harmonic oscillator potential කියන එකේනා අපිට ගොඩක් ඇත්තටම උවමනා වෙන කෙනෙක්. ඒක නිකන් theoretical model එකක් නෙවෙයි. අපිට මේවා ගොඩක් ප්‍රායෝගිකව බෙදා ගන්න පුළුවන් සරලව කිව්වොත් අංශු වල කම්පනයක් නැත්නම් අපි මොකක් හරි chemical molecules තියෙනවා ඒගොල්ලොන්ගේ චලිතය නැත්නම් ඒගොල්ලෝ vibration කම්පණය වීම අපිට මොඩල් කරන්න පුළුවන් මෙන්න මේ වගේ potential එකක් පාවිච්චි කරලා right ඒක ඔයගොල්ලන්ට අන්තිමට තේරෙයි කොහොමද ඒක වෙන්නේ කියන එක දැනට හිතා ගන්න අපි අද කතා කරන්නේ අර කලින් වගේ මොඩල් එකක් හැබැයි වෙනස තියෙන්නේ අද තියෙන්නේ වෙනස්ම වූ විභවයක් right එතකොට අපි සිස්ටම් ක්වොන්ටම් මෙකැනිකල් සිස්ටම් වෙනස් වෙද්දී එක මොඩල් කතා කරද්දී අපි මූලිකව වෙනස් කරන්නේ මේ මෙන්න මේ විභවය කියන එක. එතකොට අද ඔයගොල්ලෝ කතා කරන්නේ අලුත්ම විභවයක් ගැන. right හරි. මේකට මේ විභවය ඉතා වැදගත්. එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව මෙන්න මේක. පළවෙනි දේ මම මේ හේතුව පැහැදිලි කරන්නම්. අපි හිතමු අපිට නිකන් ආබිටරි නිකන් අපි මොකද කියන්නේ මේක ස්ටෙප් ද ඉන්ෆයිනයිට් ද මොකද නෑ අපිට නිකන් ආබිටරි පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒකේ මෙන්න මේ වගේ මිනිමම් පොයින්ට් එකක් තියෙනවා. ඔහම තියෙන පොටෙන්ෂල් එකක්. right මේක විභවයක් දුරත් එක්ක වෙනස්. right. එතකොට මෙන්න මේ වගේ තැනකට මේ අවමය මේක ඔයගොල්ලෝ දන්නවා ප්‍රස්ථාරයේ තියෙන අවම ලක්ෂයක්. ඒක විභවයක මෙන්න මේ වගේ අවම ලක්ෂයක් එනවා කියලා කියන්නේ මේක අපි කියනවා stable equilibrium point එකක් කියලා. ස්ථායී සමතුලිත අවස්ථාව. හරි. එතකොට මෙන්න මේ ස්ථායී සමතුලිත ලක්ෂය අවට විභවය අපිට කතා කරන්න ඕනේ නම් අපිට මේ මුළු වක්‍රය ගැන හිතන්න ඕනේ. අපිට පුළුවන් මේ අවට මෙන්න මේ අවට ප්‍රදේශය සඳහා වෙනම මොඩල් එකක් හදාගන්න. ඒක මෙන්න මේ වගේ මොඩල් එකක් තිබ්බනම් ඇති කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. මොකද මට ඈතට යද්දි මට වැඩක් නැහැ. මට කතා කරන්න ඕනේ මේ අවට ගැන. ඔය අවට ගැන කතා කරද්දි ඔයගොල්ලන්ට දෙනවා මෙන්න මේ වගේ අපි මේකට කියන පැරබෝල එකක්. මෙන්න මේ වගේ ෂේප් එකක් තියෙන පොටෙන්ෂියල් එකක් තියෙන මොඩල් එකක් තිබුණොත් මට මේ ස්ථායී සමතුලිත අවස්ථාවට අදාළ ටික මට කතා කරගන්න පුළුවන්. මොකද මේ කොටසේදී අපි සලකුණු ලබන කොටසේදී අපේ මේ අපි සලකුණු ලබන මේ මුළු විභවය පිළිබඳ මේ කොළ පාට වක්‍රය මේ රතු පාට එක්කනත් එක්ක හරි ලස්සනට සම්පාත වෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ වගේ විභවයක් තියෙන මොඩල් එකක් ගොඩනගා ගන්න එක තමයි අපි අද කරන්නේ. ඒත් ඔයගොල්ලන්ට සමාවෙට මතක ඇති මේ වගේ විභවයක් තියෙන අවස්ථාව. මම මේ වචනේ ලීනියර් වෙනුවට සිම්පල් කියලා දැම්මා. සිම්පල් හාමොනික් ඔසිලේටර් ඔයගොල්ලන්ට මතකයි සමහරට අපි සරල අනුවර්තීය චලිතය කියන පාඩමේ right ඒකේ විභවයේ චාලක ශක්තිය මුළු ශක්තිය තියෙන ප්‍රස්ථාරය යනදොත් ඔයගොල්ලන්ට මතකද මෙන්න මෙහෙම කියන්නේ. මේ කවුද? මේ තමයි විභව ශක්තිය. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන විභව ශක්තියට පැරබෝල එක. right එතකොට මේ විභවයක්ම තමයි මට දැන් මෙතන ඕන කරන්නේ. ඔන්න ඔය හේතුව හින්දා තමයි අපි කියන්නේ මෙන්න මේ linear harmonic oscillator නැත්නම් simple harmonic oscillator potential එක ඉතා වැදගත් කියලා. හේතුව මේ වගේ තැන් අපිට උමනා වෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ molecules vibrate වෙනකොට ඒගොල්ලෝ යන්නේ harmonic oscillation එක. right? එතකොට අන්න ඒ වගේ දේවල් මොඩල් කරන්න මේ වගේ තැන් ඉතා වැදගත්. right? මට හිතෙනවා මම හිතනවා දැන් ඔයගොල්ලන්ට හේතුව පැහැදිලි. අපි මේ දේවල් ඉතා වැදගත් කියන්නේ ඒක. right ඊළඟට අපි මේ quantum linear harmonic oscillator ගැන කතා කරන්න කලින් අපි නිකන් සරලව හිතලා බලමු අපේ classical model එක ගැන right මම ඒකට linear harmonic oscillator කියලාම ලියනවා නමුත් ඒක දැන් මම කතා කරන්නේ classical එක ගැන right හිතන්න
මම අචල ලක්ෂයක් තියෙනවා මෙහෙම ඕ කියලා. ඒකට ඇඳලා තියෙනවා මේ ප්‍රත්‍යස්ත තන්තුවක්. මේක ස්ප්‍රින් එකක් වෙන්න පුළුවන්. රයිට්? ප්‍රශ්නයක් නැහැ. මම තන්තුවක් ගන්නකො ප්‍රත්‍යස්ත. ඒකේ කෙලවර තියෙනවා මේ වගේ අංශුවක්. රයිට්? අපි හිතනවා මෙයා මත කිසිදු වෙනත් බලයක් ක්‍රියා කරන්නේ නැහැ කියලා. ඒක අපි ලීනියර් නැත්නම් සිම්පල් හාමොනික් ඔසිලේෂන්ස් කියලා කියන්නේ. ඒක සරල අනුත්තිකත්ව වල කියන්නේ මෙයා මත වෙන මොකුත් බල නැහැ. තියෙන එකම බලය මේ අධිතන්තුවේ ඇතිවන ආතතිය T. හරි? එතකොට අපි මේක අධ්‍යයනය කරද්දී සිම්පල් හාමොනික් ඔසිලේටර් එක නම් මේ බලය ලියන්න පුළුවන්. මේ ආතති බලය ලියන්න පුළුවන්. හුක්ගේ නියමය පාවිච්චි කරලා. හුක්ස් ලෝ. right? ඒකෙන් කියනවා මේ බලය සමාන වෙනවා. නැත්නම් සමානුපාතික සීමාව තුළ මේ බලය අනුලෝම සමානුපාතික වෙනවා මේ වස්තුවේ විස්ථාපනයට සමානයි. විස්ථාපනයට කියන්නේ විස්ථාපනය කියලා ලියන්න පුළුවන්. නැත්නම් ඇති වෙන විතතියට අපි x කියලා ගමු. right? එතකොට මට ඔක ලියන්න පුළුවන් t සමානයි ඍණ k වාරයක් x කියලා. k කියන්නේ අපි කියනවා force constant. right? හරි. දැන් හිතන්න මට උවමනයි මම මේක පොඩ්ඩක් වෙනස් කරනවා මට උවමනයි මෙයාගේ යම් කිසි කාලයකදී right මේ වස්තුවේ විස්ථාපනය කොච්චරක්ද කියන එක මොඩල් කරන්න. ඒ කියන්නේ අපි මෙයාගේ equation of motion ලියන්න යනවා. right? ඒතකොට ඔයගොල්ලන්ට මතක ඇති මේක simple harmonic motion එකක් කියලා ඔප්පු කරනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ f සමානයි ma දාන එක. right? එතකොට මේ වස්තුවේ f සමාන ma කියලා එකන මම පාවිච්චි කරොත් ඔයාලට දෙන එකම බලය t ඒකයි බැරින kx වෙනවා සමානයි m වාරයක් මේක දෙවන අනුකලය වෙනවා විස්ථාපනය x. right? එතකොට මේක ලස්සන කරලා ලිව්වොත් මෙන්න මේ වගේ කෙනෙක් එනවා ධන k බෙදීම mx සමානයි බිඳුව. right? එතන මේ වගේ සමීකරණයක් ආවා කියලා කියන්නේ මේක තමයි ලාක්ෂණික සමීකරණය simple harmonic oscillations වල. එතකොට අපිට කියන්න පුළුවන් මේ වස්තු simple harmonic oscillation එකේ තියෙනවා. right? එතකොට මෙන්න මෙතන අපි k over m කියන එක නා සාමාන්‍යයෙන් ඔමෙගා කියලා වර්ගමූල ඔමෙගා කියලා ගන්නවා. එතකොට ඔමෙගා කියන එක නා සමානයි ඔමෙගා වර්ගය කියලා ගන්නවා. එතකොට අපිට ඔමෙගා ලියන්න පුළුවන් වර්ගමූල k බෙදීම m. මේකෙන් අපිට සමීකරණයක් ගන්න පුළුවන් k ට m ඔමෙගා වර්ගය කියලා. right. එතකොට මෙන්න මේ දේවල් ඔයගොල්ලෝ classical harmonic oscillator එකේ කතා කරනවා. හරි. එතකොට දැන් මට විස්ථාපනය ඕන නම් මේ වස්තුවේ යම් කිසි දෙන ලද කාලයකදී මේ සමීකරණය විසඳන්න ඕනේ. right? දැන් ඔයගොල්ලෝ දන්නවා මේක constant coefficient linear second order differential equation එකක්. මේක solve කරන්න මෙයාගේ auxiliary equation එක අරගෙන එයාගේ roots දිහා බලලා ඔයගොල්ලන්ට පුළුවන් මේ solution එක ලියන්න. මම ලිව්වොත් ඒ solution එක අපිට අන්තිමට මෙන්න මේ වගේ solution එකක් ගන්න පුළුවන්. ඔන්න ඔක වෙනවා අපේ solution එක. පැහැදිලි කියලා මම හිතනවා. එතකොට අපි මෙතන ප්‍රධාන වශයෙන් සමීකරණ දෙකක් ගත්තා. මෙයා ගත්තා. මේක තමයි solution එක වෙන්නේ. right? ඊළඟට මෙයාගේ ශක්තියින් ගැන කතා කරොත් ඔයගොල්ලෝ හොඳටම දන්නවා. අපි බලය කියන එක නා ලිව්වේ අපි අධිතන්තුවේ බලය ලිව්වේ kx. ඔලෙල් වලදී අපි සරල ක්‍රමයක් පාවිච්චි කරනවා මේකේ ගබඩාවන විභව ශක්තිය ගැන සමීකරණය ගන්න. මොකක්ද ඒක? අපි මූලිකව කිව්වොත් මේක තමයි මෙයාගේ ස්වභාවික දිග L කියලා ලිව්වොත් මේකේ විතතියක් නැහැ. ඒතර මූලිකව මෙයා කාර්යයක් කරන්නේ නැහැ බිඳුවයි. right? නමුත් මේක x දුරකට ඇද්දාම මෙයා මත ඇති වෙන බලයක් kx කියලා. එතකොට මේ කරන ලද කාර්යය kx වාරයක් x. එතකොට මධ්‍යන කාර්ය ප්‍රමාණය මේ දෙකේ එකතුව දෙනවා දෙකෙන්. ඔකෙන් මට එනවා භාගයයි kx වර්ග. මෙන්න මේක තමයි මම උත්සාහ කරන සමීකරණය. මේක තමයි එතකොට මේකේ ගබඩා වෙච්ච ශක්තිය. right? මේකේ හරිම සමීකරණය ගන්න ඕන නම් ඔයගොල්ලෝ මෙන්න මේක විසඳන්න පුළුවන්. අපිට මෙහා මත තියෙන බලය ලියන්න පුළුවන්. විභවයේ පළවෙනි අවකලනීය විදිහට මේ dx කියලා. එතකොට මේක ඉන්ටිග්‍රේට් කරොත් ඔයගොල්ලන්ට මෙතන f කියලා කියන්නේ kx නේද? මේක ඉන්ටිග්‍රේට් කරොත් දැන් variable separable method එකකට දාලා right දැන් ඉන්ටිග්‍රේට් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ආයි half kx squared කෙනෙක් එනවා. මෙන්න මේක තමයි වැදගත්. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා අපි classical harmonic oscillator එක ගත්තොත් මෙන්න මේ අපි ගත්ත සරල අංශුව ගත්තොත් එයාගේ විභවයේ වෙනස් වීම
d ඇති x අගයකදී විභවය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා. right k කියන්නේ මම මෙතන ඔප්පු කරා m ඔමේගා වර්ගය කියලා. එතකොට ලියන්න පුළුවන් මේක තවත් ආකාරයකට m ඔමේගා වර්ගයේ x වර්ගය. right ඔන්න classical simple harmonic oscillator එකේ විභවය. right එතන මේක මම ප්‍රස්ථාරයකට ඇන්දොත් y අක්ෂයට bx දාලා x අක්ෂයට x දාලා right මොකද්ද මෙතන තියෙන්නේ අතන මේක මම නිකන් නියතයක් කියලා හිතුවොත් මේක දැන් ඉන්නේ y අක්ෂයේ සමානයි මේක නිකන් 5යි කියලා හිතන්නකෝ මේ x අක්ෂයේ වර්ගය. ඒතර y සමානයි 5යි x වර්ගය. මොකද්ද මේ සමීකරණය? මේක වර්ගජ සමීකරණයක්. ඒතර මේක ප්‍රස්ථාරගත කරොත් අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට එන්නේ මොකද්ද? පරාවලයක්, පැරබෝලා එකක්. එතකොට මේකේ සම්මිතිය අක්ෂය වෙන්නේ y අක්ෂය බිඳුවකමා බිඳුවේදී අවමයක් තියෙනවා. මොකද මේකේ සංගුණකය දාන්න. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ වගේ ලස්සන හැඩයක් එනවා අපේ විභවයට. right. දැන් බලන්න මෙන්න මේ විභවය නේද මට ඕන කියලා මම කිව්වේ මෙන්න මෙතනදී. මෙතනත් මට ඕන වෙන්නේ මේ මුළු විභවය ගැන කතා කරන්නේ නැතුව මේ ස්ථායි සම්මුත අවස්ථාව අවට තියෙන දේවල් ගැන කතා කරගන්න නම් මට මේ වගේ විභවයක් ඇති කියලා මම කිව්වා. ඊට පස්සේ මම ලීනියර් හාමෝනික් ඔසිලේටර් එක ඇනලයිස් කරලා එයාගේ විභවය ගැන ගත්තාම එයාට එන්නේ ඒ වගේ මට උවමනා කරන්න හැටි. ඔන්න ඔය හේතුව හින්දා තමයි අපි මේ අද කතා කරන්නේ මොඩල් එකේ නම ලීනියර් හාමෝනික් ඔසිලේටර් පොටෙන්ෂල් කියලා වැටලා තියෙනවා. right නමුත් අපිට මේ දේ මේ අපි කතා කරේ ක්ලාසිකල් මොඩල් එක. මේ දේ එහෙම් පිටින්ම ක්වොන්ටම් මෙකැනික්ස් වලට දාන්න බෑ. ඒක අපි හොඳටම දන්න දෙයක්. right අපි බලමු මේකෙන් අපිට එන්න පුළුවන් නිගමන මොනවද කියලා. මම ඒකට ආයි මේ පස්සාරේ මෙතනින් අහගන්න. right ඔය වගේ පරාවලයක් තමයි අපිට එන්නේ. මේ වගේ පරාවලයක් තමයි අපිට එන්නේ. right එතකොට මේකේ කියන විදිහට right x කියන එක නා අපි අනන්තයට ගෙනිච්චොත් right මේ potential energy එක right ඒක කොහෙටද යන්නේ? එයත් අනන්තයට යනවා. right අපි මේ simple harmonic oscillator එකේදී මෙතන තමයි අපි වස්තු ඉන්නේ ස්කන්ධයෙන් මෙච්ච අපි දන්නවා මෙයාට උපරිම යන්න පුළුවන් දුරක් තියෙනවා ඒක විස්තරය කියලා කියනවා. අපි හිතමු මෙන්න මෙතන තමයි විස්තරය තියෙන්නේ අපිට මේ simple harmonic oscillator එකේ මේක ඍණය මේක ධනය කියලා අපි ගමුකෝ. right එතකොට මෙතනදී අපි දන්නවා මේක තමයි classical turning point එක. කියන්නේ මෙතනින් එහාට යන්නේ නැහැ. මෙතනදී වේගයේ බිඳුවක් වෙලා මේ වස්තුව ආයෙත් හැරිලා එනවා. ඒ කියන්නේ මෙතන තියෙන මුළු ශක්තිය අපි මේ විස්තරය ගැන කතා කරොත් එතනදී මුළු ශක්තිය E සමාන වෙන්න ඕන චාලක ශක්තිය දන විභව ශක්තියට. නමුත් චාලක ශක්තිය මෙතනදී මේ වස්තුව හැරෙන හින්දා ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. එහෙනම් මුළු ශක්තිය සමාන වෙන විභව ශක්තියට. දැන් විභව ශක්තිය kx වර්ග නමුත් x සමානයි a. එහෙනම් මට දැන් සමීකරණයක් කියනවා අපේ මුළු ශක්තිය භාගයයි ka වර්ග නැත්නම් භාගයයි m ඔමේගා වර්ග a වර්ග කියලා. right. දැන් මේකෙන් කියවෙන්නේ x අනන්තයට යද්දී විභව ශක්තිය අනන්තයට යනවා. ඒ කියන්නේ මුළු ශක්තිය අනන්තයටම යනවා. හැබැයි වැදගත් දේ තමයි මේකේ අපිට තියෙන්නේ සන්තතික ප්‍රස්ථාර. ඒතර මේ විභවයට අනුව මේ මොඩල් එකට ක්ලාසිකල් මොඩල් එකට අනුව අපේ ශක්තිය කියන එක නා මේ මුළු ශක්තිය කියන එක නා සන්තතික. නැත්නම් කියන කන්ටිනියස් කියලා. ඕක තමයි එක නිගමනයක් අපිට එන්නේ. right ශක්තිය සන්තතික කන්ටිනියස්. අනිත් දේ තමයි මේ සිස්ටම් එකේ තියෙන්න පුළුවන් අඩුම ශක්තිය. මේ මැද්දේදී right මේ ශක්තිය බිඳුවක් වෙනවා. the lowest possible energy එක 0. ඒක තමයි අනිත් නිගමනය. ඒක නිගමන දෙකක් ආවා. E කියන එක නා continuous. තව lowest possible energy 0.
හරි. ඒතර ඔන්න ඔය දෙක තමයි මේ total energy එකට එන්න පුළුවන් නිගමන දෙක අපිට. right? අපි මේ ශක්තිය ගැන කතා කරොත් මේ මොඩල් එකේ අපිට එන්න පුළුවන් නිගමන දෙකක් තියෙනවා. ওই දෙක තමයි නිගමන. right? lowest එක 0 අනිත් එක තමයි ශක්ති කෙනෙක් කෙනා සම්පූර්ණ. right? නමුත් quantum mechanics වලදී මේ දේවල් මෙහෙම වැලිඩ් වෙනවද කියලා අපි බලන්න ඕන මුලින්ම. right? මොකද අපිට ඒක එහෙම වැලිඩ් වෙනවා නම් ආයෙ මුකුත් කරන්න දෙයක් නැහැ. මේ ඇනලිසිස් එකම අපිට කරන්න පුළුවන් quantum mechanics වල. right? නමුත් මේ වගේ potential එකක් quantum mechanics වලදී පාවිච්චි කරනකොට අපි පාවිච්චි කරන්නේ F සමානයෙන්ම නෙවෙයි. right? ඉතින් මේ වගේ potential එකක් අපිට තියෙනවා. right? මෙන්න මේ පද්ධතිය විසඳන්න නම් ඒ කියන්නේ මේ සිස්ටම් එක ගැන කතා කරන්න අපිට කරන්න තියෙන්නේ Schrödinger equation එක solve කරන්න. right? එතකොට Schrödinger equation එක ලියුවොත් මේ වගේ පද්ධතියකට අපිට හම්බෙන්නේ දාන්න මෙතන තමයි වැදගත් දේ වෙන්නේ. දැන් අපි කතා කරන්නේ simple harmonic potential එකක් ගැන. එහෙනම් අපි මෙතන potential එක simple harmonic potential එකක් වෙනවා. ඔන්න ඕක solve කරොත් අපිට බලා ගන්න පුළුවන් අපි අර ඉස්සෙල්ලා ගත්ත නිගමන මෙතනටත් වැලිඩ් කියලා. මොකද අපිට energy eigen values එනවා. ඒ කියන්නේ total energy එක ගැන අපිට සියලුම දේවල් මේ solution එක හරහා කියනවා. right? නමුත් මේක solve කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපිට මේ calculus වල එන power series method එක. අනිත් එක තමයි Dirac කියලා විද්‍යාඥයෙක් හඳුන්වලා දුන්න ලේසි ක්‍රමයක්. ලේසි කියවට මේකත් ලේසි මොන්නේ නැහැ. right? එයා හඳුන්වලා දුන්න operators දෙකක්. ladder operators කියලා. ඔබ සමහරට දැකලා ඇති a+ a- කියලා operators දෙකක්. එයා මේ power series method එකට යන්නේ නැතුව මෙන්න මේ operators දෙක පාවිච්චි කරලා මේක විසඳුවා. right? එතකොට මේ ක්‍රම දෙකෙන් කෝකට ගියත් සාමාන්‍යයෙන් ඒක ටිකක් maths related maths එක්ක රීඩ් ගන්න සාපේක්ෂව සංකීර්ණ දෙයක්. ඒ හින්දා මම මේක solve කරන එක කරන්න යන්නේ නැහැ. right? මොකද අපිට වැදගත් වෙන්නේ මේ linear harmonic oscillator කියන එක කොහොමද අපි පාවිච්චි කරන්නේ? මොකක්ද අපි මොඩල් කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා. right? ඒකින්ද මම මේකේ solution එක ලියන්නේ. එතකොට මේක solve කරොත් අපිට එන solution එක තමයි මෙන්න මේක. අපේ energy eigen values right වලට එනවා අපිට දැන් මේකෙදී ආවේ energy continuous කියන එක අපේ energy continuous ඒක තමයි අපේ නිගමන right නමුත් මේක solve කරාම අපිට පේනවා අපිට ශ්‍රිතයක් එන්නේ නැහැ හැබැයි එන්නේ මෙන්න මේ වගේ දෙයක් En කියලා n කියන්නේ නිකිලයක් එන්දන භාගයයි h cross සමයි right මේක n කියන එක්කෙනා බිඳුව ඉඳන් ඕනගේකට යන්න පුළුවන්. right? අනිත් එක තමයි මේගොල්ලෝ අදාළ normalized energy eigen functions sin x කියන එක නාට එන්නේ මෙන්න මේ වගේ කෙනෙක් 2pi factorial n මේකේ වර්ගමූලය ඊළඟට e වල ඍණ alpha වර්ග x වර්ග බෙදීම දෙක මෙතන තියෙනවා අලුත් ෆන්ක්ෂන් එකක් මේක මම ලියන්නම් alpha x මේ කියන්නේ Hermite polynomial right මේක ගැන එච්චර හිතන්න යන්න එපා අපි මේ n කියලා කියන්නේ ආගේ ඩිග්‍රී එක. එතකොට මෙතන තියෙන nth degree Hermite polynomial එක. මම ඒක ලිව්වොත් සමාන වෙනවා. මේක නිකන් ඔයගොල්ලෝ දැනගැනීමට ලියන්නේ. maths පිළිබඳව ලොකු ආසාවක් තියෙනවා නම් මේක කරන්න පුළුවන්. e වල alpha වර්ග x වර්ග වර්ග. මොන වගේ දෙයක් තමයි අපිට එන්නේ මේ alpha x කියන එක කියන්නේ hn alpha x කියන Hermite polynomial එක. ඒකට ඔයගොල්ලෝ තේරෙනවා මේ solution එකත් එච්චර ලේසි දෙයක් නෙවෙයි. ඒකට ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් කොහොමද මේක solve කරන්න ගියා නම් කොච්චර
සංකීර්ණ කියලා ඒකින්ද මම මේ සොල්ව් කරන පාර්ට් එක නෑ මට මේ රිසල්ට් එක අපිට වැදගත්. ඒතර මේ රිසල්ට්ස් දෙකෙන් රයිට් අපිට තේරුම් කරගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. අංක 1 මම මේ වගේ දෙයක් කරන්නේ. පොඩි ටේබල් එකක් අහන්න. ක්ලාසිකල් මෙකැනික්ස් වල සහ ක්වොන්ටම් මෙකැනික්ස් වලදී මොකද වෙන්නේ? දැන් අපි පාවිච්චි කරේ ලීනියර් හාමෝනික් ඔසිලේටර් පොටෙන්ෂල්. ඒ කියන්නේ අපි පොටෙන්ෂල් එක ලිව්වේ half kx වර්ග. නැත්තම් භාගය half m omega වර්ග x වර්ග. මේ වගේ පොටෙන්ෂල් එකක් පාවිච්චි කරලා අපි ක්ලාසිකල් මෙකැනික්ස් වලදී අපිට ආපු පළවෙනි දේ තමයි එනර්ජි එක කන්ටිනියස්. නමුත් ඔයගොල්ලෝ මේ ක්වොන්ටම් මෙකැනික්ස් වලදී ගත්ත රිසල්ට් එකට ගියොත් පේනවා මේ n එක කන්ටිනියස් නෑ. ඒක බිඳුව 1 2 3 4 වෙච්ච ධන නිකලා තියෙන මේ එක්කෙනෙක්. එතන මේ වැලියුස් ඔයගොල්ලෝ සබ්ස්ටිටියුට් කරනකොට ඔයගොල්ලන්ට එන්නේ discrete eigen values set එක. continuous නෑ ඒගොල්ලෝ. ඒ කියන්නේ විවික්ත අගයන් ටිකක් තමයි එන්නේ. ඔයගොල්ලෝ නිකන් සරල බිඳුව ආදේශ කරොත් එතකොට E බිඳුව සමාන වෙනවා half h cross omega. E 1 වෙන්නේ 3 බෙදීම 2යි h cross omega. E 2 වෙන්නේ 5 බෙදීම 2යි h cross omega. quantum mechanically අපිට එන්නේ energy එක discrete කියලා. ඒ කියන්නේ අපිට energy levels තියෙනවා තමයි quantum mechanical. පැහැදිලි කියලා මම හිතනවා. එතකොට මේ අපි පළවෙනි classical mechanics වලදී කරපු conclusion එක මේකෙදි valid වෙන්නේ නැහැ. මේකෙදි අපිට එන්නේ ඒක discrete energy levels එක. ඊළඟදී අපි දෙවෙනියට කරපු දේ තමයි lowest possible energy. මේක 0 වුණා classical mechanics. නමුත් quantum mechanically මෙන්න දිනවා අපිට lowest possible energy. ඒක 0 වෙන්නේ නැහැ. right? එතකොට මේක lowest possible energy ඒක 0 වෙනවා. එතකොට ඔන්නෝයේ ප්‍රධාන වෙනස්කම් ටික අපිට වෙනවා quantum mechanics වලට ආවා. right? එතන මම සමරයිස් කරමු මම කියපු ටික අපිට අපි පටන් ගත්තේ linear harmonic oscillator. ඇයි මේ නම ආවේ? අපි classical harmonic oscillator එක අර simple harmonic oscillator එකේ විභවය ගැන කතා කරොත් මෙන්න මේ වගේ shape එකක් එන්නේ. එතකොට අපිට අර මේ වගේ stable equilibrium point එකක් ආවට මේ system එක කතා කරන්න වුණොත් ඕන වෙන්නේත් මේ වගේ කෙනෙක්. ඒ හින්දා මේ වගේ කට්ටිය ගොඩක් වැදගත්. ඒතර මේ නම එන්නේ මෙන්න මෙතන. right? මොකද simple harmonic oscillator එකේ අපිට තියෙන විභවය මෙන්න මේ හැඩයක් තියෙන කෙනෙක්. අපි කතා කරන්න යන්නේ ඒ වගේ හැඩයක් එක්ක. එහෙනම් අපිට ඒ නම මේකට දාගන්න පුළුවන්. right? නමුත් ප්‍රශ්න තියෙන්නේ අපිට classical model එකේ තියෙන දේවල් එහෙම් පිටින්ම දැන් quantum mechanics වලදී පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියන්නේ. ඒක හොයන්න මම Schrödinger equation එක solve කරා. හැබැයි මතක තියාගන්න මම solve කරේ time independent Schrödinger equation. right? time independent Schrödinger equation. ඒතර time independent Schrödinger equation එක solve කරාම මම දැක්කා හරි. classical mechanics වල energy continuous වුණාට quantum mechanics වලදී continuous වෙන්නේ නැහැ. ඒක discrete set of levels තියෙනවා. ඊට පස්සේ lowest possible energy එක classical mechanics model එකේ නම් අපිට 0 වෙනවා. නමුත් quantum mechanically ඒක 0 වෙන්නේ නැහැ. මේ විදිහට 0 වුණොත් ඒක අපි හිතමු 0 වුණා කියලා quantum mechanics වලත් අපි lowest possible energy 0. හරි. මේක possible නම් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපිට එනවා. ප්‍රශ්නේ තමයි මේක 0 වුණොත් ඒ කියන්නේ මෙයා නිශ්චලයි. මෙයා නිශ්චලයි කියලා කියන්නේ අපිට ඒගේ පොසිෂන් එක කිසිම රේඛක් නැතුව දැනගන්න. ඒ වගේම මෙයා නිශ්චලයි කියලා කියන්නේ මෙයාගේ මොමන්ටම් එකත් 0. ඒ කියන්නේ එයාගේ එරර් එකක් නැහැ. දැන් එතකොට මේ දෙන්නම 0 අපිට එකම වෙලාවෙදී පොසිෂන් එකේ මොමන්ටම් එකේ එරර් එකක් නැතුව මෙෂර් කරන්න පුළුවන්. නමුත් Heisenberg answer principle එකෙන් කියන්නේ මේක of the order of h cross 0 වෙන්න බෑ. එතන මෙතන එනවා අපි මේක possible කියලා ගත්තොත් මේක contradiction එකක් වෙනවා.
Heisenberg uncertainty principle එකත් right එහෙනම් මේ දේ possible මේ දේ විය නොහැක්කක් වෙනවා quantum mechanics වලදී ඒක හොඳට මතක තියාගන්න ඒක අපිට prove කරන්න පුළුවන් මේ Heisenberg uncertainty principle එකත් එක්ක පාවිච්චි කරලා right ඔන්න ඔය දේවල් ටික තමයි ගොඩක් වැදගත් දේවල් වෙන්නේ මේ linear harmonic oscillator කියන එක නා කතා කරනවා right මීට අමතරව තවත් අපිට කතා කරන්න පුළුවන් results කිහිපයක් තියෙනවා ඒව තමයි මම කියනවා තුන්වෙනි කරුණ කියලා. අපි එක දෙක කියන දෙන්න අතන ලිව්වා En කියන එක නා discrete. එතකොට lowest possible energy half h cross omega. ඒත් තුන්වෙනි කරුණ තමයි වැදගත් වෙන. මම කිව්වා අපි solve කරේ අපි විසඳුවේ TISC කියන එක. time independent Schrodinger equation. right? නමුත් අපිට TDSC එකේ time dependent Schrodinger equation එකේ solution එකත් මේක ඔයගොල්ලෝ පස්සේ ඉගෙන ගන්න time dependent කියන එක නම මොකක්ද කියන්නේ. මෙයාගෙන්ම අපිට ගන්න පුළුවන්. right? ඒකට බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ. අපි දැන් En සහ psi n දන්නවා මෙන්න මෙයාට. ඒක දන්නවනම් අපිට psi n x කියන එක ගන්න මේකෙන් එන්නේ. psi n x t ලියන්න පුළුවන්. psi n x වාරයක් e වල ඉන්න I e h cross. මෙන්න මේ දේ පාවිච්චි කරලා අපිට පුළුවන් මේ general solution එක ගන්න time dependent Schrodinger equation. ඒකට මේ linear harmonic oscillator වල තියෙන තව වැදගත්කමක් තමයි ඒක. right? ඒතර linear harmonic oscillator එක පාවිච්චි කරලා අපිට කෙලින්ම time dependent එක solve කරන්න ඕන වෙන්නේ නැහැ මොකක් හරි system එකක් අධ්‍යයනය කරනකොට. අපිට පුළුවන් TISC solve කරන්න. ඒක lazy. right? ඒ solve කළ එක්කනට මෙන්න මේ part එක add කරාම මෙන්න මේ factor එක add කරාම ඔයගොල්ලන්ට TDSC එකේ solution එකක් ගන්න. right? ඒකෙන්ද මේ linear harmonic oscillator පාවිච්චි කරන එක අපිට ගොඩක් system වලදී වැදගත් වෙනවා වගේම මේ සුළු කරද්දි ගොඩක් පහසුවක් අපිට ඇති කරනවා. right? අනිත් දේ තමයි කතා කරන්න ඕන මේ position probability කියන එක නා. මේ position probability කියන එක නා quantum mechanically ගත්තොත් අපි දන්නවා pnx මේක සරලව අපිට අපේ eigen functions වල modulus එකේ වර්ගය right sin nx modulus squared කියලා ලියන්න පුළුවන් right මේක තමයි position probability density ඇත්තට right එතකොට classical mechanics වල මේ quantum classical mechanics වල position probability එක define කරන්න වෙන විදිහක් මේක define කරන්නේ total time spent by the particle in a unit length element. මෙන්න මේ විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ මේ define කරන්නේ. එතකොට අතන මේක භාගය right fraction. එතකොට අපි මේක ප්‍රවේගය v කියලා ගත්තොත් මේ අංශුවක right අපිට කියන්න පුළුවන් TCX මේ position probability density කියන එක නා classical mechanics right වලදී define කරන්න පුළුවන් එකයට v බෙදීම t බෙදීම right එතකොට මේක අපිට සුළු කරන්න පුළුවන් දෙක බෙදීම t කියන්නේ 2 pi බෙදීම omega වාරයක් v classical mechanics වල classical simple harmonic oscillator එකේ v ප්‍රවේගයේ සමීකරණය ඔයගොල්ලෝ මම හිතන්නේ දන්නවා මෙන්න මෙයා
right? එතකොට v කියන එක්කෙනාට මේකේ වර්ගමූලය අපිට ගන්න අංශ. මෙන්න මෙහා එන්නේ. ඒතර මේක මම මෙතන ආදේශ කරොත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ සමීකරණ Gaussian probability density classical model එකේ. ඔඩි කැප්ලා ගිහලා අපිට මේක කියන්න පුළුවන් PCX the order of 1 over මෙන්න මේ වගේ සමීකරණයක් කියන්නේ. right? එතකොට මේ දෙන්නව මෙයාව මේ quantum mechanics Gaussian probability එක මේ classical mechanics එක නා මේක අපිට roughly මේ අගේ එනවා කියලා හිතා ගන්න පුළුවන්. අපි මෙන්න මේ දෙන්නම එකතු කරලා මේක ඇන්දොත් අපි ප්‍රස්තාරගත කරොත් අපිට එනවා මේ වගේ කෙනෙක් quantum mechanics. ඔයගොල්ලෝ මේ දකුණු වම් පැත්තේ රූපේ දකින්නේ අදාළ එක එක energy levels වලට අදාළ eigen functions. මෙයා right? මෙයා eigen functions. නමුත් මේ වම් අත පැත්ත ඔයගොල්ලෝ දකින්නේ මේ psi nx මාපාංක වර්ගය. ඒ කියන්නේ position probability density කියන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඒක ඒ කියන්නේ සරලව මේක වර්ග කරනවා ඔයගොල්ලෝ මේ පැත්තේ එක්කන යනවා. නමුත් මේකේ මම ඇඳලා නැහැ PCX කියන එක. classical probability density මම ඇඳලා නැහැ. ඒක ඇඳොත් ඔයගොල්ලෝ එන්නේ මේ වගේ එක්කනේ. අපි හිතුවොත් මෙතන තමයි අපේ classical amplitude එක නැත්නම් විස්තරය තියෙන්නේ ධන ඒරිනේ ඒ විස්තරය ලං වෙද්දි අපිට ඉතා විශාල අගයක් වෙන probability එකට මෙතනදී 0 වෙන්නේ නැහැ බட் close to 0 එන්න මේ වගේ shape එකක් තමයි මේ හැමතැනකදී තියෙන්නේ. මේවා තමයි විස්තර වෙන්නේ එක එක energy levels වලදී අපි හිතන. ඒතර මේ දැන් වලදී මම ඇන්දොත් මේක 0 වලට යන්නේ නැහැ. classical model එකේ යන probability densities එන්නේ right. එතන මේ ප්‍රස්තාරයේ ගොඩක් වැදගත් දේවල් කීපයක් තියෙනවා. එක classically අපි කියනවා මේ විස්තරයෙන් එහාට අංශුවට යන්න බෑ කියලා. classical model එකේදී අපි කියන විස්තරයෙන් එහාට අංශුවට යන්න බෑ. නමුත් quantum mechanical වලට පේනවා මේ position probability එක 0 වෙන්නේ නැහැ මෙතන එකපාරට. ඒක තව එහාට යනවා. right. එතකොට මේ එහාට යන එකෙන් කියවෙන්නේ මේකෙන් මේ classical limit එකෙන් එළියදී අපිට හැකියාවක් තියෙනවා මේ අංශුව හොයාගන්න. right. අනිත් දේ තමයි මේ ඔත්තේ අගයන් බැලුවොත් එන්නේ odd n values වලදී ඔයගොල්ලන්ට පේනවා මේ center එකේ probability එක 0 වෙලා තියෙනවා. නමුත් classical model එකේ කවදාවත් ඔක 0 වෙන්නේ නැහැ. ඔගේ අගය වෙන්නේ 1 over a කියන එක. the order of 1 over a. හේතුව මේ සමීකරණයට ඔයගොල්ලෝ මෙතන ගාත් එක්කනම් මේකනේ අපිට ඉතින් x සමාන බිඳුවේදී PCX කියන එකනාගේ එයා මෙන්න මේ මෙතන x සමාන විද්‍යාත්මක කරන්නේ. ඔයගොල්ලන්ට එනවා PCX of the order of 1 over a කියලා. මේක 0 වෙන්නේ. right? නමුත් quantum mechanical කියන මේක 0 වෙනවා. probability density එක. ඕන්න වගේ අර මහා මුතු ඒ කියන්නේ ලොකු වෙනස්කම් තියෙනවා මේ n ගේ අඩු වගේ. දැන් මේ n බිඳුවේදී ඔයගොල්ලන්ට පේනවා මෙතන මේක අඩු වෙලා යනවා. නමුත් quantum mechanically වැඩි probability එකක් තියෙන්නේ මෙතන. right? n එක වෙද්දි මේක අඩු වෙනවා නමුත් බිඳුවට යන්නේ. නමුත් quantum mechanically බිඳුවට යනවා. right? අපි ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මේ n වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ? මේ දෙපැත්තේ තියෙන curves වල මෙන්න මේ දෙපැත්තේ තියෙන මේ වගේ peak n උස යනවා. මැද ඒවා අඩු වෙනවා. right? ඒතර අපි නිකන් n සමාන 60 වගේ යනදොත් මෙන්න මේ වගේ කියනවා. right? ඒ කියන්නේ 60 වෙනි energy level එක. ඔකට ගියොත් මේ dotted curve එක කියන්නේ classical. මේ තියෙන්නේ quantum mechanics. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේක දැන් මේක oscillations තියෙන මේක smooth කරොත් ඔයගොල්ලන්ට almost එකම curve එක ගන්න පුළුවන් classical mechanics සහ quantum mechanics. right? එතකොට තේරෙනවා energy levels වල අපි ගොඩාක් උඩ energy levels වලට ගියොත් right අපිට classical mechanics quantum mechanics කියලා වෙනස් දේවල් පේන්නේ නැහැ එකම තමයි පේන්නේ. ඒ කියන්නේ අපිට basically පේන්නේ classical mechanics එක්කෙනා. නමුත් ඔයගොල්ලෝ මේ වගේ low energy levels කතා කරලා
ඒ දෙන්නට හාත්පසින්ම වෙනස් වූ behaviors තමයි තියෙන්නේ. right? ඒතර ඔන්න ඔය දේවල් ටික තමයි වැදගත්ම දේවල් ටික මේ harmonic oscillator එකේදී. මෙතනින් එහාට තව කතා කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒක solve කරන්න හැටි. නමුත් මේක කතා කරන්න කැමති නැහැ. මම අර කිව්වා වගේ ක්‍රම දෙකක් තියෙනවා. solve කරන්න power series method එක සහ අර ladder operators පාවිච්චි කරලා ඩිරෙක්ටින් විද්‍යාව කියන්නේ මේ හඳුන්වලා දුන්නා. නමුත් ඒක කතා කරන්න කැමති නෑ මම. ඒකට සංකීර්ණ ඔයගොල්ලන්ට ඒක තනියම අධ්‍යයනය කරන්න පුළුවන්. මම සමරයිස් කරන්න දැන් අද කරපු දේවල්. එක linear harmonic oscillator. මම මුලින්ම කතා කරා ඇයි අපිට මෙන්න මේ නම තියෙන්නේ. right? හේතුව මේ linear harmonic oscillator එකක් ගත්තොත් අපේ classical එක කෙනා මම එකම දේ කියන්නේ මෙයාගේ විභව ශක්තිය අපිට මොඩල් ගන්න පුළුවන් මෙන්න මේ ඉක්වේෂන් එකේ. හරි. ඉතින් මේක linear harmonic oscillator එකක් නේ. එහෙනම් ඉතින් මම කියනවා මෙන්න මේ වගේ arbitrary potential එක සැලකුවොත් මේ වගේ තැනක අපිට විභව මේ සිස්ටම් එක ගැන කතා කරන්න හොඳම විභව වෙන්නේ මේ වගේ මොඩල් එකක්. මොකද මෙයාගේ shape එකත් parabola එකක්. right? එතකොට මොන හේතු හින්දා අපි මේ වගේ තැන්වල කතා කරන්නේ මේ වගේ තැන් කතා කරන්නේ මේ වගේ විදිහට පාවිච්චි කරන පැරබෝල එක පාවිච්චි කරන. එයාට නම දෙනවා linear harmonic oscillator potential එක කියලා. ඔක තමයි හේතුව. right? ඒකට මේ වගේ තැන් ප්‍රායෝගිකව අපිට ඔය molecules vibrate වෙනකොට chemistry වලදී ගොඩක් පාවිච්චි වෙනවා. right? ඒ වගේ molecules වල vibration model කරනවා නම් quantum mechanically අපි classical mechanically මේ හිතන්නේ molecules vibrate වෙන්නේ harmonic oscillation එකකින් කියලා. right? ඒක quantum mechanically එහෙමම තමයි. නමුත් අපිට එන results වෙනස්. හරි? එතකොට මම මුලින්ම පැහැදිලි කරේ මේකට linear harmonic oscillator potential එකක් කියන්නේ ඇයි කියලා. right? ඊළඟට මම කතා කරා මේක classical model එක ගැන. ඔයගොල්ලෝ හොඳින් දන්න සලවන ජලතයේ දින වස්තුවක් ගත්තොත් ඒක තමයි ක්ලාසිකල් මොඩල් එක. ඒකේ විභවය මේ වගේ කියලා මම කිව්වා. ඒ වගේම මම මේකේ තව ප්‍රධාන කරුණු දෙකක් කිව්වා. lowest possible energy 0 වෙනවා. අනිත් එක තමයි energy continuous. ඔය තමයි අපිට ආපු එක. right? ඊළඟට මම මේ linear harmonic oscillator potential quantum mechanical model එකට ගියා. ඒ කියන්නේ අපි quantum mechanical system එකක් පාවිච්චි කරනවා නම් ඒකෙදි අපි Schrödinger equation එක solve කරන්න. ඒක solve කරාම අපිට ආවා En කියලා value set එකක් මේ වගේ. psi n කියලා ඒගොල්ලන්ට අදාළ වෙන energy eigen function set එකක් ආවා. right? එතකොට මේකෙදි අපිට හම්බෙච්ච නිගමන තමයි lowest possible energy කියන එක නා 0 වෙන්නේ නෑ. ඒක half h cross 1 0. මේක n equal 0 දැම්මොත් උගන්න. අනිත් එක තමයි මේ set of discrete levels කියන්නේ discrete value set එකක් ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ අපිට හම්බෙන්නේ continuous, ඒ කියන්නේ energy continuous නෑ. එයාට allowed, ඒ කියන්නේ එයාට ගන්න පුළුවන් විවිධ අගයන් ටිකක් තියෙන. කියන්නේ discrete value set එකක් තියෙනවා. energy levels තියෙනවා. ඒ කියන්නේ continuous නෑ කියන්නේ. ඔන්න වගේ ප්‍රධාන වෙනස්කම් දෙකක් ආවා. ඊළඟට කතා කරා position probability එක ගැන. position probability එකේදී අපි lower levels වල අපිට quantum mechanics සහ classical mechanics කියන දෙන්න ගොඩාක් වෙනස්. නමුත් අපි energy levels ගොඩාක් උඩ කට්ටියට යනකොට සාමාන්‍ය 60 70 වගේ යනකොට අපිට තේරෙනවා මේ දෙන්න එකම කෙනෙක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ models දෙකක් නෙවෙයි ඒගොල්ලෝ කියන results position probability එක දෙකම එකක් වෙන්න පටන් ගන්නවා. ඒතර ඔය දේවල් ටික තමයි මට අද කියන්න ඕනේ. මම ටික වේගෙන් කියාගෙන ගියා මොකද ඉවර කරගන්න බැරි වීඩියෝ කියලා හිතනවා මේ තියෙන ප්‍රමාණය. ඔයාලට දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
දිලහන් මන් කියන එක ඇහෙනව නේද? ඔව් ඔව් ඔයගොල්ලන්ට අද මම හිතන්නේ අපිට තව පොඩ් සෑහෙන වෙලාවක් ඉතුරුලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න chat එකේ ප්‍රශ්නයක් තියෙනවා හර්ෂ. සර් graph එක ආපහු පොඩ්ඩක් explain කරන්න පුළුවන්ද? Can the potential image become zero at any moment? මම මුලින් graph එකට යන්න. මේකේ කියන්නේ මේ ඇඳලා තියෙන්නේ මේ වම් පැත්තේ ඇඳලා තියෙන්නේ ඔයගොල්ලෝ පේනවා මේකේ තියෙන්නේ psi nx කියලා. ඒ කියන්නේ අර මම energy eigen functions ලියවනේ අපි time independent Schrodinger equation solve කරාම අපිට එනවා eigen values වෙනවා eigen functions. එතකොට මේ තියෙන්නේ එන eigen functions psi nx right. එතකොට අපි quantum mechanically දන්නවා position probability density එක ගන්නවා නම් මේ psi nx ගේ මාපාංකයේ වර්ගය කියන්නේ psi star psi කියන එක ගන්න ඕනේ. ඒක ගත්තාම අපිට එනවා probability density එක. position probability density. ඒක තමයි මේ පැත්තේ ඇඳලා තියෙන්නේ. මේ තියෙන මේ potential energy right. මේ පැරබෝලයක් විතර ඔයගොල්ලෝ පෙන්නලා තියෙන potential energy right. එතකොට position probability එක සරලව මේගොල්ලෝ වර්ග කරාම මේ ඍණ පැත්තේ තියෙන කට්ටිය දන්න පැත්තට එනවා. එතකොට ඔයගොල්ලන්ට මේ curve එක නිකම් එනවා right. එතකොට මම මේ කඩේෙන් යන්නේ classical mechanics වල position probability density. එතකොට මට පෙන්වන්න ඕනුනේ මේ දෙක මේ lower energy levels වලදී හාත්පසින්ම වෙනස් දේවල් කියලා දෙන්න. උදාහරණයක් විදිහට මේ n සමානයි බිඳුව කියන තැනට ගියොත් එයා කියන position quantum mechanics වල කියන්නේ position probability එක මේ x සමාන බිඳුවේදී maximum. නමුත් මෙතනදී classical එක නා කියන එතන minimum කියලා. එයාගේ maximum තියෙන මේ විස්තරවලදී ඒක සාමාන්‍යයි මොකද විස්තරවලදී අපි කියන ප්‍රවේගයේ බිඳුවයි කියලා. ඒකට වැඩි වෙලාවක් එයාට ඉන්න හැකියාවක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ විස්තරවලදී. ඒකයි මෙතන අනන්තයට යන්නේ. ඒක තමයි හැම වෙලාවෙම classical වල මේ අදහස වෙන්නේ. right. නමුත් quantum mechanically මෙයා කියන මෙතනදී වැඩිම. අපි මේ ඔත්තේ අගයන් වලට ගියොත් එන්නේ ඒ හැම වෙලාවකම මේ සෙන්ට් එකේදී 0 වෙනවා කියලා. නමුත් මම ඔයගොල්ලෝ පෙන්නවා මෙතන එන වැලියු එක වෙන්නේ 1 over a කියලා classical mechanics වල. ඒකට ඒක 0 වෙන්නේ නැහැ. right. ඒතකොට a කියන එක අනන්තරයේදී තමයි ඒක 0 වෙන්නේ. ඉතින් ඒ වගේ අර හාත්පසින්ම වෙනස් results කීපයක් තමයි මේ low energy levels වලදී කියන්නේ. right. ඊළඟට දැන් තව එක්කෙනෙක් අහලා තිබ්බ potential energy එක 0 වෙන්න පුළුවන්ද කියලා ඕනම තැනක. දැන් මේ graph එකෙන්ම තේරෙනවා අපි පාවිච්චි කරන potential එක half kx square නැත්නම් half m omega වර්ග x වර්ග. ඒකට x සමාන බිඳුව කියන තැන තමයි අපිට potential energy එක 0 කියලා අපිට අර්ථ දක්ව ගන්න පුළුවන්. right. පැහැදිලි. ඊළඟ ප්‍රස්ථාරයෙන් මම කිව්වේ ගොඩක් ලොකු එනර්ජි ලෙවල්ස් වල යනකොට අපිට මේ දෙන්නගෙන් වෙන රිසල්ට් position probability එක එකම වගේ කියලා. මොකද මේ oscillations ටික ස්මූත් කරලා ගත්තොත් අපි අනිවාර්යෙන් අපිට මේ dotted curve එක වගේම curve එකක් තමයි quantum mechanically මේ solid line එකටත් එන්නේ. right. එතකොට position probability එක දෙන්නගෙම එකම වගේ ස්වරූපයක් ගන්නවා ඊළඟ. මම හිතන්නේ තේරෙන්න ඇති කියලා හිතනවා මේ graph එක. මම හිතන්නේ මට තව පොඩි මේකක් ඇඩ් කරන්න පුළුවන් හර්ෂ මේ දෙවෙනි ප්‍රශ්නෙට දැන් potential energy එක නෙගටිව් වෙන්න පුළුවන්ද කියලා හිතුවා. දැන් අපි potential energy එක අපිට පුළුවන් expectation value එක කියලා. ඒ කියන්නේ අපි මනින්නේ මොකක් හරි system එක expectation value එක right. අපිට අපි mark system එකේ function එක මොකක් හරි ඒ function එක තියෙනවා. එතකොට expectation value එක වෙන්නේ psi star වරක් potential energy වරක් psi වල integral එක. එතකොට අපි දන්නවා දැන් potential energy එක x squared term එකක් නම් වෙන්නේ psi star වරක් x squared වරක් psi වල integral එක. x squared කියන්නේ හැම වෙලෙම positive value එකක්. එතකොට x squared වලින් වැඩි දැන් x squared operator කියන්නේ x squared වලින් වැඩි කරනවා කියන එක. එතකොට ඔයාලට x squared කියන එක නම් වම් පැත්තට ගත්තාම x squared වරක් psi star වරක් psi. එතකොට ඊළඟට මේ wave functions අපි දන්නවා real functions කියලා එක. වෙනම solve කරොත් අපිට පුළුවන් හර්ෂක විදිහට ටෙක්නික්ස් දෙකකින් මොන විදිහෙන් හරි. එතකොට wave functions real functions නම් psi star වරක් psi කියන්නේ හැම වෙලේම එකක් positive number එකක්. ඒ හින්දා මේ integral එක අපිට හැම වෙලේම positive කියලා කියන්න පුළුවන්.
එතකොට ඒකත් එක විදියක් මම හිතන්නේ potential energy එක positive කියලා කියන්නේ. තව ප්‍රශ්නයක් තිබුණා මොකක් හරි. quantum tunneling ගැන පොඩ්ඩක් explain කරන්න පුළුවන්ද කියලා. දැන් ඒක ගිය සතියේ කරපු දෙයක් චුට්ටක් කිව්වොත් අපේ කියන්නේ ඊළඟ එකතු කරන්න පුළුවන් මේ තව දේවල්. ඒකෙත් අපි කතා කරේ කියන්නේ සිස්ටම් එකක් ගැන. අපි හිතමු පොටෙන්ෂල් වෙල් එකක් කියලා. මේ වගේ. මේ මම කිව්වා ඔයගොල්ලෝ ක්වොන්ටම් මෙකැනිකල් සිස්ටම් කියලා කියන්නේ හැම එකකදීම බේසිකලි වෙනස් වෙන්නේ පොටෙන්ෂල් එක. ඒකට මේක වෙනම සිස්ටම් එකක්. ඒකට මේකේ පොටෙන්ෂල් එකේ අපි දැන් පාටිකල් එක එනර්ජි එක ටෝටල් එනර්ජි less than මේ පොටෙන්ෂල් එනර්ජි කියලා. එතකොට අපි ක්ලාසිකලි හිතන්නේ මෙයා මේක ඇතුළෙම ඉන්න ඕනේ කියලා. එතනින් එළියට යන්න හැකියාවක් නැහැ කියලා. නමුත් අපි මේක සොල්ව් කරද්දී මේ time independent Schrödinger equation එක solve කරද්දී මේ region එකේ solve කරනවා මේකෙත් solve කරනවා මේකෙත් solve කරනවා right. එතකොට position probability එක ගත්තාම අපිට එනවා මේ එන solutions වල position probability ගත්තාම මේ හරිය non zero probability එකක් එනවා මෙන්න මෙයාට right. අපි හිතමු මේ හරිය අපිට ආපු solution එක psi 2x කියලා. එතන මේකේ මාපාංක වර්ග ගත්තාම මේක 0 වෙන්නේ නැහැ. non zero probability එකක් තියෙනවා. එතකොට ඒකෙන් කියවෙන්නේ මේ particle එක මේ හරියට තියෙනවා. ඕක තමයි tunneling වල basic concept එක. ඒතර ඕක basically බලා ගන්න පුළුවන් අපිට ඔය මේ මට මතක විදියට යුරේනියම් වගේ ලොකු නියස්ටින් වල වෙනව නේද දිල්ලා tunneling කියන දේ මට මතක මම හිතන්නේ පොඩි නියස්ටි වලනේ හයිඩ්‍රජන් පොඩි නියස්ටි සමාන පොඩි නියස්ටි. ඔව් ඔව්. ඒ වගේ ප්‍රැක්ටිකලි අපිට බලා ගන්න පුළුවන් ඒ රිසල්ට්ස් නේ. ඔව්. මොකද විශේෂයෙන්ම දැන් කෙමිස්ට්‍රි වල මම කෙමිස්ට්‍රි සයිඩ් එකෙන් හින්දා මට කියන්න පුළුවන් ඔය අයිසොටොප් ඉෆෙක්ට් කියලා තියෙනවා. හයිඩ්‍රජන් ඔයගොල්ලෝ දන්නවා හයිඩ්‍රජන් වල අයිසොටොප් එකක් ඩියුටේරියම්. එක නියුට්‍රෝන එකක් වෙනවා නියුට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට ඔය අයිසොටොප් ඉෆෙක්ට් එකෙන් කියන්නේ අපි රියැක්ෂන් රේට් හයිඩ්‍රජන් ඇටම්ස් ට්‍රාන්ස්ෆර් වෙන රියැක්ෂන්ස් මොන හරි අපි හයිඩ්‍රජන් ඇටම් හයිඩ්‍රජන් අයන් එකක් එහාට මෙහාට යනවා නම් ඒ රේට් එක ඩිපෙන්ඩ් වෙනවා අපි ගන්න හයිඩ්‍රජන්ද ඩියුටේරියම්ද කියන එක මත. දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ isotopes වලින් reactions වලට effect එකක් නැහැ කියලා. මොකද ඒක chemical එක මේ න්‍යෂ්ටි ඇතුලේ තියෙන neutrons විතරක් වෙනස් වෙන හින්දා. හැබැයි මේ tunneling වලට අපි ඔයගොල්ලන්ට මේ equations මම හිතන්නේ STI කරනකොට මේ tunneling වලට depend වෙනවා අපි යන ගන්න particle එකේ mass එක. ස්කන්ධය මත. ඒතකොට tunnel වෙන්නේ hydrogenද deuteriumද කියන එක මත tunneling rates වෙනස් වෙනවා. ඒ අනුව reaction rates වෙනස් වෙනවා. ඉතින් ඒක අපි කෙමිස්ට්‍රි ඉස්සරහට මේ ඉගෙන ගන්නකොට ඒ ටනලින් කියන concept එක පාවිච්චි කරනවා. ඒක real life application එකක් විදියට. ප්‍රශ්න වලින් දැන් මේ ටික විතරයි දැනට තියෙන්නේ. තව මම නිගමට වෙලාව තියෙන හින්දා අපිට තව එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වෙයි මේ මෙන්න මේ දේ මම ඔයගොල්ලන්ට කිව්වා දැන් අපි මොඩියුල් කරන්න යන්නේ මෙන්න මේ වගේ ආබිලි පොටෙන්ෂල් එකක් ගත්තොත් මම කිව්වා මෙන්න මේ වගේ තැනක තියෙන්නේ මේ ස්ටේබල් ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකක් කියලා මේක මම නිකන් කිව්වා විතරයි මේ පොටෙන්ෂල් එනර්ජි එක අපිට මොකක් හරි net resultant force එක අපිට ගන්න පුළුවන් මේ potential energy එකේ derivative එක විදියට. මම මේක පාවිච්චි කරලා තමයි අර half kx² ඔප්පු කරන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ කිව්වේ. එතකොට මෙතන rate එක 0 වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ f කියන එක න total resultant එක 0 කියලා. මොකද dvx over dx කියන්නේ මේ graph එකේ gradient එක. ඒක 0 වෙනවා මෙන්න මේ වගේ තැනකදී 0 වෙන්න පුළුවන්. maximum එකකදී minimum එකකදී 0 වෙනවා. මේ තැන් දෙකම equilibrium points. නමුත් මෙතන ස්ටේබල් නෑ. මොකද පොටෙන්ෂල් එනර්ජි එක මැක්සිමම් කියන්නේ ස්ටේබල් නෑ. එතන මේක අන්ස්ටේබල් ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකක්. මේවා ස්ටේබල් ඉක්විලිබ්‍රියම් පොයින්ට්. රයිට්. එතකොට මෙන්න මේ වගේ තැනක් මොඩල් කරන්න තමයි අපිට ගොඩක්
linear harmonic potential එක වැදගත් තමයි just explain කරේ කොහොමද මේක stable equilibrium point එකක් වෙන්නේ කියලා. මේ equation එක ඔයගොල්ලෝ එක ලස්සනට ගන්න පුළුවන්. තව ප්‍රශ්න මම හිතන්නේ මිතුන් අපිත් එක්ක ඉන්නවා. මිතුන් අපි ලබන සතියේ කතා කරන්නේ මොනවද කියන එකත් පොඩ්ඩක් මතක් කරමු නේද? ප්ලෑන් එක ලබන සති දෙකේ අන්ති ඉස්සරහට තියෙන සති දෙකේදී. ලබන සතියේ චරිත කතා කරනවා mathematics part එකක් ගැන. mathematics මේ අපේ මේකට අපි පාවිච්චි කරන්න ඕන mathematics ගැන. ඒකකොට ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් උසස් අධ්‍යාපනය සඳහා වෙනත් රටකට යන්න ඒ අයටත් පොඩි උදව්වක් දෙන්න අපි මෙතන ගොඩක් කට්ටිය අපේ රටින් සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවා. එතකොට ඊට අමතරව හර්ෂ මම අපි ඒ කියන්නේ ඒ ගැන පොඩි ටික කාලයක් ඉඳන් අධ්‍යයනය කරන හින්දා අපි දන්නවා. ඒකින්ද අපි ඒ කට්ටියට ඒක මම හිතනවා ටිකක් වැදගත් වෙයි කියලා. ගොඩක් අය ආසාවෙන් ඉන්න කට්ටිය උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව, කැනඩාව, එංගලන්තේ, ජර්මනිය ඒ වගේ රටවල් වලට යන්න බලාපොරොත්තු වෙන කට්ටියට පොඩි උදව්වක් විදියට අපි ලබන සතියේ ඒ ගැන ලබන සතියේ සහ ඊළඟ සතියේ ඒ ගැන පොඩ්ඩක් කතා කරමු කියලා මගේ අපි පොඩ්ඩක් අදහස් කරලා තියෙනවා. ඊට අමතරව අන්තිම සතියේ මගේ ලෙක්චර් එකේදී මම කරන්නේ quantum field theory එක ගැනයි පොඩි පාඩයක් කරන්න ඉඳලා quantum gravity ගැන. මේක ඒ දෙකම qualitatively අපි කතා කරන්නේ මේ වගේ deep යන්නේ නැහැ. හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට qualitatively කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් මම විශේෂයෙන්ම ඇඩ් කරන්නේ මේ ලබන සතියේ අපේ චරිත කතා කරන්න යන සෙක්ෂන් එක ගැන මේ ඒකේ අපි එයා කතා ගන්න මම හිතන්නේ අදහසක් තියෙන ඩිරෙක්ට් ඩෙල්ටා ෆන්ක්ෂන් එක ගැන මේන්ලි මම කතා ගන්නේ. ඒ ෆන්ක්ෂන් එක දැන් මම හයර් ස්ටඩීස් වලට ආවම පර්සනල් ස්ටෝරි එකක් විදිහට මට ඒක ඉගෙන ගන්නකොට හිතුණා මම මේකයි කලින් දැකලා තිබුණ නැත්තේ කියලා. ඉතින් මේ ඒක හරි ඉන්ටරෙස්ටිං ෆන්ක්ෂන් එකක්. මම හිතන්නේ ඔයගොල්ලන්ට ලොකු chance එකක් වෙයි මේක මේ ලෙවල් එකේදී ඔයගොල්ලෝ දැන් ඉන්න අන්ඩර්ග්‍රැජුවේට් හරි කැම්පස් යන්න හිතන් ඉන්නා වගේ නම් මම හිතන්නේ අච්චර අමාරු ලෙසන් එකක් නෙමෙයි බට් ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං සහ වැදගත් වෙන ලෙසන් එකක් වේවි. ඉතින් ඒ හින්දා මම හිතනවා ඔයගොල්ලෝ ඒක ලබන සතියේ සහභාගී වුණොත් ඒක ගොඩක් වැදගත් වේවි කියලා. හර්ෂ මොනවා හරි කියන්න තියනවද? නෑ කියන්නේ කාට හරි මොනවා හරි ප්‍රශ්න තියනවද? ඔව් අපිට අද වෙලාව තියෙනවා. මේක ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තට මේ කියන්නේ අද කතා කරන්න ඕනේ කියන්නේ දැන් මේක සොල්ව් කරන්න ගියා නම් අපිට පැයක් විතරම සොල්ව් කරන්න. ඒක මම ස්කිප් කරේ නැත්තම් තව ලැඩ් ඔපරේටර්ස් ගැන කතා කරන්න නම් තව කම්පියුටර් ඇල්ජිබ්‍රා ඒවා ගැන පොඩ්ඩක් හරි කතා කරන්න. එතකොට ඒක තවත් පාර්ට් එකක්. එතකොට තව ගොඩක් වෙලා යනවා. ඒකින් තමයි මම අද කියන්නේ මගේ ටාගට් එක උනේ ඔයගොල්ලෝ මොකද්ද මේ ලීනියර් හාමෝනික් ඔසිලේටර් කියන්නේ මොකද්ද? එතකොට ඒකේ ක්ලාසිකල් මොඩල් එක මොකද්ද? ඒකේ ක්වොන්ටම් මෙකැනිකල් මොඩල් එකට යද්දි මොනවද වෙන වෙනස්කම්? ඔය ටික දැනගන්න ඕන නම් ඒක ලොකු. යා මොකද ඔතනින් එහාට දැන්
අපි මේ අතරමැද කතා කරේ 1 dimension. තව 3 dimensional තියෙනවා. එතකොට ඒකට ගිහිල්ලා කතා කරද්දී තව එහාට يعني සුළු කිරීම තවත් සම්පූර්ණ වෙනවා. වගේ දේවල් වෙනවා. ඒ වගේ දේවල් වලට ඔයගොල්ලන්ට තනියෙන් උනත් යන්න පුළුවන් මේ දේ හරියට ඔයගොල්ලෝ තේරුම් ගත්තොත් මොකද්ද මේ අපි විඤ්ඤාණය කොහොමද කියන්නේ මොකක්ද ඇයි මේක අපිට ඕන වෙන්නේ කියලා. උත්තර මේ අදහස ඔයගොල්ලන්ට යන්නේ. කමෙන්ට්ස් හරි ප්‍රශ්න හරි තියෙනවා. ප්‍රශ්නයක් අහලා තියෙනවා. පවර් සීරීස් වලින් සොල්ව් කරන එක ලෙක්චර් එකක් කරන්න බැරි කියලා අහලා තියෙනවා. ලෙක්චර් එකක් මුතුන් අපිට වෙලාවක් තියෙන්නේ කරන්න. ඔය සීරීස් අපි බලමු මේක ගැන. මම හිතන්නේ ඒක මේ ඔයගොල්ලන්ගේ රෙෆරන්ස් බුක් එකේ තියෙනවා සොල්ව් කරන මෙතඩ් දෙකම. අපි දීලා තියෙන ඉන්ට්‍රොඩක්ෂන් ටු ක්වොන්ටම් මෙකැනික්ස් පොත් දෙකේම මේ ඔව් මෙතඩ්ස් දෙකම තියෙනවා. අපි දැන් ප්ලෑන් කරගත්ත විදිහට අපිට කරන්න පුළුවන් වේද කියලා මට විශ්වාසයක් නැහැ. කොහොමත් අපි බලාපොරොත්තු වෙනවා තවත් ඉස්සරහට මේක වගේ කන්ටිනියු කරන්න. මේ 10 මුලින්ම ඉවර වෙලා ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් එකත් අරගෙන ඊට පස්සේ අපි ආපහු මොකක් හරි ප්ලෑන් කරොත් ඒකෙදි කරුණේ. ඔව්. මට මම හිතන්නේ ඩිරෙක්ට් මෙසේජ් එකක් කියලා තියෙනවා probability density එක ගන්න wave function එක complex conjugate එක ගන්න යයි කියලා wave function එක ස්ක්වයර් කරන්න නැතුව මම හිතන්නේ ආන්සර් එක වෙන්නේ අපි අර generally කියන්නේ wave function එක complex උනත් real උනත් අපි complex conjugate එක ගත්තොත් අපිට probability එනවා. හැබැයි ඒකෙන් wave function එක real නම් නිකම්ම ස්ක්වයර් කරන්න පුළුවන්. but more general approach එක තමයි මොකද wave function එක හැම සිස්ටම් එකකටම මේ රියල් වෙන්න ඕනම කියලා එකක් නැහැ. දැන් අපි දැක්කම හිතන්නේ ගිය සතියේ විශේෂයෙන්ම කතා කරා කම්ප්ලෙක්ස් වේව් ෆන්ක්ෂන්ස් තියෙන අවස්ථා ගැන. ඒ හැම වෙලාවටම හරියන්නේ එක තමයි කම්ප්ලෙක්ස් කන්ජුගේට් එක ගන්න. මොකද අයිඩියා එක තමයි වේව් මොකක් හරි ෆන්ක්ෂන් එකක් කම්ප්ලෙක්ස් කන්ජුගේට් එකත් එක්ක වැඩි කරාම තමයි එන්නේ හැම වෙලෙම රියල් නම්බර් එකක්. ඒතකොට probability කියන එක රියල් නම්බර් එකක් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි විදියට ඩිෆයින් කරලා තියෙන්නේ. දැන් මේ අද අපි කතා කරපු වෙලාවේදී simple harmonic oscillator linear harmonic oscillator wave functions ඔක්කොම වගේ real wave functions ඉඳලා square ගත්තට ප්‍රශ්නයක් නැහැ. but more general වෙන්න ඕන complex conjugate එක වරක් function එක ගන්න එක. තව ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්නම් අපිට නවත්තන්න පුළුවන් අද. ප්‍රශ්න නැහැ වගේනේ. අපි අදට එනම් ලෙක්චර් එක නවත්තමු. ඔව් නේ. ටෙලස්කෝප් මගේ ලෙක්චර් එකේදී මම කියනවා. මම ඩිරෙක්ට් මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ටෙලස්කෝප් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා. හරි. ඔක්කොම ලෙක්චර්ස් YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. ලෙක්චර්ස් දැන්ට 7ක් කරලා තිනවා 7ම තියෙනවා. අද එකත් මම හිතන්නේ රෙකෝඩින් එක කරලා තියෙන මට එන්න බැරි වුණා මුලින් ඉඳන්. රෙකෝඩින් එක මට හම්බුනාම මම ආපහු YouTube එකට අප්ලෝඩ් කරනවා. ඔක්කොම ලෙක්චර්ස් බලන්න පුළුවන් ලෙක්චර් සීරීස් එක. හරිනේ එන. අපි එන සිල් පත්‍ය